නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහෙවත් පින්වතුනේ, අද දවසේ මේ ධර්මදානමය පින්කම සිද්ධ කරන්නේ 2021 අප්‍රේල් මාසේ 14 වන දින මිය පරලොව යන්ට යෙදුණු පින්වත් සුමනා පීරිස් ලොකු අක්කාට පින්පෙත් අනුමෝදනා පිණිස ඩුබායිහි පදිංචි පින්වත් නිල්මිනී විජේසිංහ නැගණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඉතින් ඒ පින්වතුන්ලා ධර්මදානය සිද්ධ කරන්නේ තමන්ගේ මියගිය ඥාතිවරියට පින් අනුමෝදනා පිණිස. අද ධර්මයේදී අපි ඉගෙන ගන්නේ මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවක භික්ෂූන් අතර අගතනතුරු ලැබූ උතුම් ශ්‍රාවක රත්නයක් ගැන. උන්වහන්සේ අගතනතුරු ලැබුවා මේ සම්බුද්ධ ශාසනයේ. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූණං දිබ්බ චක්කුකාණං. පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතරේ දිවස්ලාභී භික්ෂූන්ට අග්‍ර වන්නේ යදිදං අනුරුද්ධෝ. මේ අනුරුද්ධ භික්ෂුවයි. අනුරුද්ධ මහතෙරුන් වහන්සේ. මේ සිද්ධිය සිද්ධ වෙද්දී අපේ මහා කාරුණික භාග්‍යතුන් වහන්සේ භග්ග ජනපදයේ සුන්සුමාරගිර කියන ප්‍රදේශයේ බේසකලාවන මිගදායේ වැඩවාසය කළා. ඔය කාලේ අනුරුද්ධ තෙරුන් වහන්සේ, ඒ කිව්වේ මේ සිද්ධිය වෙනකොට අනුරුද්ධයන් වහන්සේ අරහත්වයට පත් වෙලා නැහැ. අනුරුද්ධ තෙරුන් වහන්සේ වැඩ වාසය කළා චේති කියන ජනපදයේ පාචීන වංශ මිගදායට වෙන්න. එදා අනුරුද්ධ තෙරුන් වහන්සේ භාවනාවෙන් වැඩ ඉද්දි හුදෙකලාවේ රුක් සෙවණක වාඩි වෙලා ඉද්දි මෙන්න මේ විදිහේ චිත්ත පරිවිතර්ක. චිත්ත පරිවිතර්ක කියලා කියන්නේ හිතුවිලි හටගත්තා. හරි බුදුම සහගතයි. ඒ පින් තිබුණ උත්තමයන්ට හිතිච්ච හිතුවිල්ල පවා උන්වහන්සේගේ හිතේ උපන්න මෙන්න මේ විදිහේ චිත්ත පරිවිතර්ක. බලන්න හිතිච්ච දේවල්. අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස. මේ ධර්මයේ තිබෙන්නේ අල්පේච්ඡ තැනැත්තා සඳහාය, ලාමක ආසාවන්ගෙන් යුතු පුද්ගලයාට නම් නොවේ. සන්තුට්ඨායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. මේ ධර්මයේ තිබෙන්නේ ලද දෙයකින් සතුටු වෙන තැනැත්තාටය, ලද දෙයකින් අසතුටු වෙන පුද්ගලයාට නම් නොවේ. පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස. මේ ධර්මයේ තිබෙන්නේ හුදෙකලා විවේකයේ ඇලුණු තැනැත්තා සඳහාය, පිරිස සමග ඇලුණු පුද්ගලයාට නොවේ. ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මයේ තියෙන්නේ පටන්ගත් වීරිය ඇති තැනැත්තාටය, කුසීත පුද්ගලයාට නම් නොවේ. උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස් සතිස්ස. මේ ධර්මයේ තියෙන්නේ එළඹ සිටි සිහි ඇති තැනැත්තාටය, සිහි මුලා වූ පුද්ගලයාට නම් නොවේ. සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. මේ ධර්මයේ තියෙන්නේ සමාහිත සිත් ඇති තැනැත්තාටය, අසමාහිත සිත් ඇති කෙනාට නම් නොවේ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයාටය, දුෂ්ප්‍රඥ ප්‍රඥාවක් නැති පුද්ගලයාට නම් නොවේ. ඔන්න හිතිච්ච හිතුවිලි. බලන්න හිතුවිලි කොච්චර සුන්දරද. අනුරුද්ධ තෙරුන් වහන්සේ හුදෙකලාවේ තනියම රුක් සෙවණක භාවනාවේ වැඩ ඉන්නකොට
පාචීන වංශයේදී ඕන් ඔය හිතුවිලි උපන්නා. ඔය හිතුවිලි හිතනකොට ඒ සෙනෙයෙන්ම ඒ මොහොතෙන්ම මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ තෙරුන් වහන්සේගේ හිතින් හිත පිරිසිඳ දකිනවා. දැන් අනුරුද්ධයන් මේ හිතුවිලි හිතුවා කියලා. ඉතින් ඒ ගැන අනුරුද්ධ මහරහතන් වහන්සේගේ තේරගාථාවේ සඳහන් වෙනවා. මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරු මනෝමයේන කායේන ඉද්ධා උපසංකමි. ලෝකයට අතිඋතුම් ශාස්ත්‍රුන් වහන්සේ මං හිතපු ඒ මගේ හිතුවිලි දැනගත්තා. 이르දි බලයෙන් මනෝමය ශරීරයක් මවාගෙන මං ළඟට වැඩියා. ඒ හිතුවිලි දැක්ක ගමන් බුදුරජාණන් වහන්සේ 이르දිහින් පාචීන වංශයට වැඩම කළා. සුන්සුමාරගිරි බේසකලා වන මිගදායේ ඉඳලා. වැඩම කරලා මේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ ධර්මයක් දේශනා කළා. ඒ ගැන මහරහතන් වහන්සේ තේරගාථාවේ සඳහන් කරනවා. යදාමේ අහු සංකප්පෝ තතෝ උත්තරි දේශයි. මං හිතපු දේවල් ගැන ශාස්ත්‍රුන් වහන්සේ මට ලස්සනට විස්තර කරලා දුන්නා. අමා නිවනට ඇලී සිටින බුදු සමිඳුන් අමා නිවන ගැනමයි වදාළේ. අමා නිවනට ඇලී සිටින බුදු සමිඳුන් අමා නිවන ගැනම වදාළේ කොහොමද? බලන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අනුරුද්ධ මහතෙරුන් වහන්සේට වදාළ ධර්මය. යහපති අනුරුද්ධය, ඊතා යහපති. ඔබ මහා පුරුෂයෙකුගේ විතර්ක කරන ලද්දේය. බුදුරජාණන් වහන්සේ අර අනුරුද්ධ මහරහතන් වහන්සේ හිතපු හිතවිලි වලට නමක් දුන්නා. මහා පුරුෂයන්ගේ විතර්ක. අනුරුද්ධේ ඔබ දැන් ඔය විතර්ක කළේ මහා පුරුෂයෙකුගේ විතර්ක. එසේනම් අනුරුද්ධේනි ඔබ මේ 8 වෙනි මහා පුරුෂ විතර්කයත් විතර්ක කරන්න පටන් ගන්නට. ඔබ දැන් මූලික විතර්ක 7ක් විතර්ක කළා. 8 වෙනි එකත් එකතු කරගන්න. මොකද්ද? නිප්පපංච රාමස්සායං ධම්මෝ නිප්පපංච රතිනෝ නායං ධම්මෝ පපංච රාමස්ස පපංච රතිනෝ. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රපංච රහිත වූ නිවනේ ඇලුණු තැනැත්තාටය. කෙලෙස් ඇතිවන අයුරින් හිත හිතා ප්‍රපංචයන්ගේ ඇලුණු කෙනාට නොවේ. ප්‍රපංචය කියලා කියන්නේ කෙලෙස් සහගත කල්පනා. කෙලෙස් සහගත කල්පනා අනුව සිහි කර කර ඉන්නවා නම් ඒක ඔහුට ප්‍රපංචයක් බවට පත් වෙනවා. එයම විතර්ක ਵਿਚාර කරනවා නම් එය ප්‍රපංචය බවට පත් වෙනවා. ඒ ප්‍රපංචයට ඇලිච්ච කෙනාට නොවේ ධර්මය. ප්‍රපංච සහිත කල්පනාවන්ගෙන් තොර වෙලා අමෘත නිවන ගැන සිහි කර ඉන්න එක. ඒක තමයි නිවනට තියෙන තැන. ඔහුටයි ධර්මය. බුදුරජාණන් වහන්සේ මේක හිතපු කාරණා හරි ලස්සනට විස්තර කළා. අනුරුද්ධය ඔබ මහා පුරුෂ විතර්ක කළානේ. මේ ධර්මයේ තියෙන්නේ අල්පේච්ඡ තැනැත්තාටය ලාමක ආසා ඇති පුද්ගලයාට නොවේ කියලා. කවරෙක්ද මේ අල්පේච්ඡ කියලා කියන්නේ? මෙහිලා භික්ෂුව අල්පේච්ඡ වූයේ අන්‍යෝ අල්පේච්ඡේකු වශයෙන් මාව දැනගන්නාහු නම් මැනවෙයි කැමති නොවේයි. භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව තමන්ගේ අභ්‍යන්තර ස්වභාව පෙන්වන්න කැමති කෙනෙක් නෙමෙයි. ලාමක ආසාවල් හිතේ පවත්ව වාසය කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ භික්ෂුව කැමති නෑ තමන් එහෙම කෙනෙක් කියලා අනිත් අය දැනගන්නවට. තමන් අල්පේච්ඡ කෙනෙක් කියලා දැනගන්නවාට ඔහු අකමැති. ඒකම අල්පේච්ඡකම. ඊළඟට තමන් ලද දෙයින් සතුටු වෙන කෙනෙක් කියලා දැනගන්නවාට ඔහු අකමැති. ඒක තමයි අල්පේච්ඡකම. තමන් හුදෙකලා විවේකයෙන් වැඩ වාසය කරනවා. හැබැයි තමන් හුදෙකලා විවේකයේ ඇලී ඉන්න කෙනෙක් කියලා දැනගන්නවට කැමති නෑ. ඒක අල්පේච්ඡකම. තමන් හොඳට පටන්ගත් වීරියෙන් යුක්තයි. ඒක කවුරුත් දැනගන්නවට කැමති නෑ. තමන්ට හොඳට සිහිය තියෙනවා. තමන්ට සිහිය තියෙන බව අන් අය දැනගන්නවට කැමති නෑ. ඒක උලුප්ප පෙන්වන්නේ. තමන්ට හොඳ සමාහිත හිතක් තියෙනවා. තමන්ට ප්‍රඥාවක් තියෙනවා.
තමන් නිවනේ ඇලී ඉන්නවා. හැබැයි මේ කිසිවක් තව කෙනෙක් දැනගන්නවාට, තව කෙනෙක් ඉදිරියේ ප්‍රකට වෙනවාට, ඒක ප්‍රකට කරගෙන ඒ හේතුවෙන් තමන්ට සත්කාර සම්මාන උපදිනවාට භික්ෂුව කැමති නෑ. එයයි මහා පුරුෂයන්ගේ ස්වභාවය. මහා පුරුෂයා අල්පේච්ඡ භාවයෙන් යුක්තයි. හොඳට තේරුම් ගත යුතු එකක්. මහා පුරුෂයා තමන්ගේ ගුණධර්ම එළියට ප්‍රකට කරන්නේ නැත. තමා සන්තකයේ තිබෙන හස්තසාර මාණික්කයක් මනාකොට ආරක්ෂා සංවිධානය කරගෙන රකින්නවා වගේ එයා තමන්ගේ ගුණය රකින්නවා. ඒ ගුණය ප්‍රකට කරන්නේ තමන් සන්තකයේ තියෙන ධනය වස්තුව මිනිස්සු රැක ගන්නවා. ඒක ඔහුට වටින නිසා. නොවටිනා ඒවා එළියට පේන්න ඔහේ දාලා තිනවා. වටිනදී සේප්පු වල දාලා රකින්නවා. ඒ වගේ ගුණධර්ම කියන එක මහා පුරුෂයෝ රැක ගන්නවා. මේ කාරණාවලින් තේරුම් ගන්නට හරි ලේසි. මේ කාරණා ඉගෙන ගත්තාම බොල් චරිත අඳුන ගන්න. ඇතුලේ කිසිවක් නැති පුස් චරිත අඳුන ගන්න. මේ ධර්ම ඉගෙන ගත්තාම හොඳට මේ පහසුව ලැබෙනවා. මේ ධර්ම තුලින් හැබෑම මහා පුරුෂයෝ කවුද කියලා අපිට අඳුන ගත්තයිනේ. හැබෑම මහා පුරුෂයාව ධර්මයේ තුලින් අඳුන ගත්තාම මහා පුරුෂ වේසෙන් ඉන්න බොල් පුස් චරිත අපිට ඉක්මනින් බැහැර කරලා දාන්න පුළුවන්. යම් කෙනෙක් මේ සමාජ මාධ්‍ය ආදී මං රහතෙක් කියලා උඩඟු හිතින් කතා කරනවා නම් අඳුන ගන්න. බොල් හිස්. තමන් අසවල් මාර්ගඵලයේ ලැබුවා කියලා මේ සමාජ මාධ්‍ය ආදී ඔහේ කියවනවා නම් එක ඒවා පටල කතා කරන්න පුළුවන්. නමුත් අඳුන ගන්න මහා පුරුෂයෝ නම් මෙසේ නැත. ඒකාන්තයෙන් මේ පුද්ගලයා පුස්ය. අන්න එහෙම අඳුන ගන්න ඕන. එහෙම අඳුනගත්තොත් තමයි පින්වතුනි මේ පුංචි කාලෙට අපිට ධර්මය හම්බෙච්ච එකේ හැබෑ ධර්මය අපිට අඳුනගෙන අපිට ධර්මයේ තුලින් රැකවරණයක් හදාගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ හිස් පුද්ගලයෝ පුස් චරිත කරන රංගනවලට අපි ඔහේ බලාගෙන ඉන්න ගියොත් අපේ ආයුෂ ගෙවිලා යයි. ආයුෂය ගෙවිලා ගිහිල්ලා මේ ලැබූ රැකවරණයක් ලැබීම පිණිස ලැබිච්ච අවස්ථාව අපිට නිකම් අහිමිලා යයි. ඉතින් ඒ අවාසනාවට නම් ජීවිතය ගොදුරු කරගන්න එපා. මං අසවල් මාර්ගඵලය ලැබුවා. මං මෙච්චර වෙලා භාවනා කරනවා. මං ධ්‍යාන වඩනවා. මං අසවල් විදිහට ධ්‍යානෙන් ඉන්නවා. ඊළඟට දැන් තියෙනවා සමාජ මාධ්‍යවල මේ පැය ගණන් එක දිගට වාඩි වෙලා භාවනා කරනවා. මේ සජීවීව පටිගත කරලා දානේවා. මේ වගේ බොල් දේවල්, පුස් දේවල්. එතකොට මේ පුස් දෙයක් විදියට අඳුන ගන්න ගොඩක් අය දක්ෂ නැහැ. හොඳට බලලා අඳුන ගන්න. මහා පුරුෂයෝ කෙබඳුද? මහා පුරුෂයෝ කෙබඳුද කියලා ඉගෙන ගත්ත ගමන් අපිට තේරුම් ගත්ත එකේ එහෙනම් මේ මහා පුරුෂයන්ගේ ස්වභාවයට අයිති නැති අයගේ ඒ ලක්ෂණ වලට අනුව තේරුම් ගන්න පුළුවන් අපිට මේ අය නම් පුස්. සාමාන්‍යයෙන් පුස් එකනේ උඩට පාවෙලා මතුවෙලා පේන්නේ. බරට තියෙන එක වතුරේ ගිලී යනවා. ඉතින් ඒ වගේ හොඳට ඒක තේරුම් ගන්න ඕන එකක්. අල්පේච්ඡකම කියලා කියන්නේ මොකක්ද? තමන් අල්පේච්ඡ වෙලා වාසය කරනවා. තමන් අල්පේච්ඡ කෙනෙක් කියලා ප්‍රකට කරපු ගමන් එයා මහිච්ච. ඒ ප්‍රකට කරන්න තියෙන අකමැත්ත තමයි අල්පේච්ඡකම. ප්‍රකට කිරීමේ ලාමක ආසාව නැහැ. තමන්ට ලාභ සත්කාර උපදවා ගැනීමේ ලාමක ආසාව නැහැ. ඒකට කියනවා අල්පේච්ඡ ජීවිතය, සුන්දර ජීවිතයක්. ඒ අල්පේච්ඡ කෙනාටමයි ධර්මය ලාමක ආසාවන්ගෙන් යුක්ත කෙනාට නෙවෙයි. ඔන්න ඔහොම තේරුම් ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ අපේ අනුරුද්ධ තෙරුන් වහන්සේට මේ මහා පුරුෂ විතරක පැහැදිලි කළා. මේ ධර්මයේ තිබෙන්නේ ලද දෙයින් සතුටු වෙන තැනැත්තයා සඳහාය. ලද දෙයින් අසතුටු වෙන පුද්ගලයාට නොවේයි කියන කාරණේ කොහොමද තෝරගත යුත්තේ? මෙහිලා භික්ෂුව ලැබෙන දෙයකින් සතුටු වෙනවා. තමන්ට ලැබෙන සිවුරකින්, තමන්ට ලැබෙන සේනාසනයකින්,
තමන්ට ලැබෙන පිණ්ඩපාතකින් තමන්ට ලැබෙන ගිලන්පස බෙහෙත් පිරිකරකින් ඔහු සතුට වෙනවා. මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස ලබා ගැනීම පිණිස චාටු බස් කියන්නේ. ඒ සිව්පසේ ලබා ගැනීම පිණිස මනුෂ්‍යයන්ව රවටන්නේ. සිව්පසේ ලබා ගැනීම උදෙසා ශ්‍රමණයන්ට අකැප වූ දේවල් කරන්නේ නෑ. ලැබිච්ච දෙයකින් සතුට වෙනවා. එසේ ලද දෙයකින් සතුටු වී වාසය කරන කෙනාටයි ධර්මය. ලද දෙයින් සතුට වෙන්න බැරි කෙනාට නම් නොවේ. ලද දෙයින් සතුට වෙන්න බැරි වෙච්ච අය සම්බුද්ධ ශාසනය පිළිසරණ සම්පූර්ණයෙන් අහිමි කරගත්තා. ගොඩ ගහ ගන්න කැමති අය සම්බුද්ධ ශාසනය පිළිසරණ අහිමි කරගත්තා ලැජ්ජාවටපත් වෙලා. එක සිදුවීමක් තියෙනවා බුද්ධ ශාසනයේ අතීතේ වයසට ගියපු මහලු තැනැත්තෙක් බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ මේ වයසක භික්ෂුවට ඔය දාන මාන ආදියට ගියාට පස්සේ පිරිකර ලැබෙනවා. ලැබෙන පිරිකර මෙයා තමන්ගේ කුටියට ගෙනල්ලා කුටිය ගොඩ ගහගත්තා. ටික දවසක් යනකොට පිරිකර වලින් කුටිය පිරුණා. ඊළඟට අර සිවුරු පිරිකර ආදිය කුටිය ඇතුළේම තිබිලා පුස් වැදෙන්න ගත්තා. එතකොට දවසක් මේ භික්ෂුව කල්පනා කළා මේවා පුස් කෑවොත් මේ සවුත් වෙනවා. ඒ නිසා මේවා වේලන්න ඕන කියලා තමන්ගේ කුටියේ ඉස්සරහා රෙදිවැල් ගොඩාක් බැඳලා අර බඩු ටික එළියේ වේලනවා. ඔය වෙලාවේ භික්ෂුන් වහන්සේලා ඔතනින් වැඩියා. වැඩියාම භික්ෂුන් වහන්සේලා අහනවා ආයිස්මතුනි මේ ගබඩාවක් අස්පස් කරනවා වගේ මහා බඩු ගොඩක් මේ කුටියේ මොකෝ මේ කියලා ඇහුවා. කොහොම ඉතින් මට ලැබිච්ච පිරිකර නෝය කිව්වා. මගේ පිරිකර ටික ඉතින් මං තියාගෙන ඉන්නවා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා අනුකම්පාවෙන් කිව්වා නෑ ආයිස්මතුනි බුදුරජාන් වහන්සේ අපිට වදාළේ ලැබෙන දෙයකින් සුළුවෙන් සතුටු වෙන්න කියලානේ. ඔහොම ගොඩ ගහ ගන්න ගියොත් එහෙම ඒක හරි හිසරදයක් වෙනවනේ කිව්වා. ඒකට ඇහුම්කන් දුන්නේ. අවසානයේ භික්ෂුන් වහන්සේලා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ භික්ෂුව සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළා. අනේ ස්වාමීනි මේ භික්ෂුව ශාසනය පැවිදි වෙලත් නොසරුප් දේ කරනවා. බුදුරජාන් වහන්සේ මේ භික්ෂුවව කැඳෙව්වා. කැඳවලා ඇහුවා ඇත්තද භික්ෂුව මේ බඩු ගොඩ ගහගෙන ඉන්නවා කියලා කියන්නේ? ඉතින් බෙමට රවාගෙන කිව්වා එහෙමයි කිව්වා. අනේ බුදුරජාන් වහන්සේ වෙලාවේ අනුකම්පාවෙන් අවවාද කළා නෑ භික්ෂුව පැවිද්දෙක් වුණාම පාත්‍ර සිවුරු ටිකෙන් සතුටු වෙන්න ඕන. ඒක හරි ලේසි ජීවිතේට. පැවිද්දෙක් වුණාම හංසයා වගේ සැහැල්ලුවෙන් ඉන්න ඕන කියලා දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනකොට මෙයාට කටු වලින් අයින්නවා වගේ කේන්ති ගියා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ වදනට කේන්ති ගියා. අර මහත් වූ භික්ෂු සංඝයා මැද සිවුර ගලවලා දැම්ම අඳනිත් කැඩුවා. නිරුවතින් හිටගෙන කිව්වා ඉතින් එහෙනම් මට මෙහෙම දින්න කියන්නේ කියලා ඇහුවා. එහෙම කියපු ගමන් මෙයාට ආයෙ එතනින් එහාට ඒ ලැජ්ජාව දරා ගන්න බෑ. සිවුරු ඇරියා. බුද්ධ ශාසනයක ලබන්න තියෙන සුන්දර දායාදය සම්පූර්ණයෙන් අහිමි කරගත්තා. එතකොට මේ ධර්මයේ තියෙන්නේ කාටද? ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න පුළුවන් කෙනාට. තුන්වෙනි මහා පුරුෂ විතර්කය මේ ධර්මයේ තියෙන්නේ හුදෙකලා විවේකයේ ඇලුණු තැනැත්තාටය. පිරිස සමග ඇලුණු පුද්ගලයාට නොවේ. මෙහි අර්ථය කුමක්ද? මෙහිලා භික්ෂුව විවේකයෙන් වාසය කරද්දී ඒ භික්ෂුව කරා භික්ෂූ භික්ෂුණී උපාසක උපාසිකා රාජ මහාමාත්‍ය තීර්ථක ශ්‍රාවක මෙහෙම පිරිස එනවා. ඒ කියන්නේ භික්ෂූන් විවේකයෙන් වැඩ වාසය කරන භික්ෂුව ඇසුරු කරන්න මේ හැමෝම එනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසත් එනවා කලින් කලට භික්ෂූන් ඇසුරු කරන්න. ඊළඟට රජවරු සමීපයට රාජකීය අමාත්‍යවරු සමීපයට නොයෙක් තීර්ථකයෝ අන්‍යාගම්කාරයෝ සමීපයට මෙහෙම යන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ හැම වෙලාවකම ඒ භික්ෂුව විවේකයට නැමුණු විවේකයේ යෙදුණු විවේකයට බර වූ
විවේකයේම පිහිටි හිතකින් වාසය කරනවා. ඒ විවේකයේ තුල ඉඳලා ඔවුන්ට ගැළපෙන විදිහේ කතාවක් කරනවා. ඒක තමයි භික්ෂුවගේ ස්වභාවය. එයා තමන්ගේ සතිපට්ඨානයෙන් බැහැර වෙන්නේ. තමන්ගේ ධර්ම මානසිකාරයෙන් බැහැර වෙන්නේ. මහා පිරිසක් මැද වුණත් තමන් ධර්මානුකූලව දැහැමි හිතවිලිත් එක්ක ඉන්නවා. තමන් කවුද කියන එක අමතක කරන්නේ. කොයි පිරිස මැදට ගියත්. කොයි පිරිස මැදට ගියත් ඔහු සම්මුඛයේ තියාගෙන ඉන්නේ ධර්මයයි. හද මණ්ඩලයේ තැන්පත් කරගෙන ඉන්නේ ධර්මයයි. නිතර මෙනෙහි කරන්නේ ධර්මයයි. ආන් ඒක තමයි හුදෙකලා විවේකය කියලා කියන්නේ. මේ තනි වෙලා ඉන්නවා කියන එක නෙමෙයි. ධර්මයත් එක්ක වාසය කරනවා කියන එක. බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක දෙව්රම් විහරයේදී භික්ෂු සංඝයාට අවවාදයක් කළා. මහණෙනි, සන්නිපතිතානං වූ භික්ඛවේ ද්වයං කරණීයං. එකතු වෙලා වාසය කරද්දී මහණෙනි කරුණු දෙකක් කරන්න. එක්කෝ අරියෝවා තුන්හි භාවෝ. ආර්ය වූ නිශ්ශබ්දතාවයෙන් වාසය කරන්න, නිහඬ වෙන්න. එහෙම නැත්නම් ධම්මීවා කතා. දහම් කතා කරන්න. දහම් කතා කරනකොටත් වැඩ කරන්නේ ධර්ම මානසිකාරේ. ආර්ය වූ නිශ්ශබ්දතාවයෙන් ඉන්නකොටත්, ආර්ය වූ නිශ්ශබ්දතාවය කියලා කියන්නේ ධාර්මික හිතවිල්ලක් හිත ධාර්මික කල්පනාවකින් නිහඬ වෙනවා. මේ දෙකෙන්ම ධර්මයයි හදවතේ තැන්පත් වෙන්නේ. ධර්මයත් එක්ක වාසය කරන්න කිව්වේ. එහෙම කෙනාට තමයි ධර්මයේ පිළිසරණ තියෙන්නේ. මේ පිරිසත් එක්ක එකතු වුණාම පිරිසට ඕන විදිහට කෑකොස්සන් ගහගෙන ඔහේ කතාවට බර වෙලා පිරිසත් එක්ක ඇලිච්ච කෙනාට නෙමෙයි. හතරවෙනි මහා පුරුෂ විතර්කේ මේ ධර්මයේ තියෙන්නේ පටන් ගත්ත වීරිය ඇති කෙනාටයි කුසීතයාට නොවේ. මොකද්ද පටන් ගත්ත වීරිය? ඒ භික්ෂුව ආරම්භන ලද වීරිය ඇත්තේ වෙයි. වීරිය ආරම්භ කරලා. ඒ වීරිය ආරම්භ කරලා තියෙන්නේ කුමක් පිණිසද? අකුසලානං ධම්මානං පහනාය. අකුසල් ධර්ම ප්‍රහාණය පිණිසත්, කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් ඉපදවීම පිණිසත් තාමවා දැඩි වීරියෙන් යුතු වෙයි. දල්හ පරක්‍රමා, දැඩි පරාක්‍රමයෙන් යුතු වෙයි. අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. කුසල් දහම් පිළිබඳව නොපසු බට වීරිය ඇත්තේ වෙයි. කුසල් වඩන්න වීරියෙන් ඔහු වාසය කරනවා. ඒ වීරිය කියලා කියන්නේ හැමතිස්සෙම පටන් ගත් එකක්. හැමතිස්සෙම වීරියෙන් යුක්තයි. අකුසලයක් හිතට එනවද? ඒ අකුසලයේ ආපු සැනින් බැහැර කරනවා. කුසලයක්ම හිත ඇතුලේ තැම්පත් කරගෙන වාසය කරනවා. අන්න ඒක තමයි වීරියවන්තයාගේ ස්වභාවය. එතකොට මේ වීරියවන්තයා කියන කෙනා බාහිරින් හොයන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. බාහිරින් මේ ඇඟපත මේ මහතට හයියට හත්තියට තියෙන එක නෙමෙයි මෙතන වීරිය කියන්නේ. හිත ඇතුලේ මේ කුසල් පවත්ව ගන්න තියෙන දක්ෂකමට, අකුසල් හට ගන්නකොට අකුසලයෙන් නිරපන්න තියෙන දක්ෂකමට, ඒක තමයි වීරිය. ඒක නා සමහරට ලෙඩ වෙලා ලෙඩ ඇඳක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ හැකියාව තියෙනවා නම් ඔහුය වීරියවන්තයා. ඒ වීරියවන්තයාටයි ධර්මය. මේ ධර්මයේ තිබෙන්නේ එළඹ සිටි සිහි ඇති තැනැත්තාටය, මුලා වූ සිහි ඇති කෙනාට නම් නොවේයි. එළඹ වූ සිහිය කියලා කියන්නේ මෙහිලා භික්ෂුව උතුම් සිහියෙන් අවස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වෙයි. චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. බොහෝ කලකට පෙර කළ දෑත්, බොහෝ කලකට පෙර කිව් දෑත් නැවත නැවත වුණත් සිහි කරන්නට දක්ෂ වෙයි. හොඳ සිහි කල්පනාවකින් වාසය කරනවා, සිහියෙන්. ඒ සිහියෙන් වාසය කිරීම කියලා කියන්නේ මේ ධර්මයේ හැසිරෙන කෙනාට අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ සිහිය පිහිටුවා ගැනීම පිණිසනේ බුදුරජාන් වහන්සේ සතිපට්ඨානය වදාළේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ ආකාර හතරෙන් කෝකක හරියට සිහිය පිහිටුව ගන්න කියලා. සිහිය කියලා කියන්නේ පින්වතුනි, මනාකොට ආරක්ෂා සංවිධානය කරපු නගරයක් රකින්න ඉන්න දොරටු පාලයා වගේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ.
නගරේ හොඳට ආරක්ෂා සංවිධානය කළා දොරටු පාලයා දුර්වලයෙක් වුණොත් එහෙම සංවිධානය කරපු ආරක්ෂාවල් ඔක්කොම ඉවරයි. දොරටු පාලය හරියට ඉන්න ඕන. දොරටු පාලයා වගේ තමයි සිහිය. සිහියෙන් තමයි ඔක්කොම දේවල් අඳුන ගන්න තියෙන්නේ. ඒ නිසා මේ සිහිය කියන එක හරි වටින එකක්. ඔය ගැන හරි ලස්සන සිද්ධියක් තියෙනවා. ලංකා භූමියේ සිද්ධියක් වුණා. ලංකා භූමියේ වයෝවෘද්ධ භික්ෂුවක් අසාධ්‍ය වෙලා කාලක්‍රියා කරන්න ඔන්න මෙන්න ඉද්දී අන්තිම මොහොතේ සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ අරහත්ත්වයට පත් වුණාට පස්සේ උපස්ථායක භික්ෂූන් හරි සතුටු වුණා. අනුමෝදන් වුණා ස්වාමීනි ඔබ වහන්සේ දුෂ්කර දෙයක් කළා. මේ ලෙඩ ඇඳක ඉඳගෙන අසාධ්‍ය වෙලා ඉද්දී අන්තිම මොහොතේ ලෙඩ ඇඳේ ඉඳලා ධර්ම අවබෝධ කළා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා හරි ලස්සන කතාවක් ඒ රහතන් වහන්සේ. නෑ ආයස්මතුනි මේ ලෙඩ ඇඳේ ඉඳලා මං කරපු දේ නෙවෙයි දුෂ්කර දේ. මං ඊට වඩා දුෂ්කර දෙයක් කළා. ඇහුවා ස්වාමීනි මොකද්ද ඔබ වහන්සේ කරපු මීටත් වඩා දුෂ්කර දේ? ආයස්මතුනි යම් දවසක මම මේ බුද්ධ ශාසනය පැවිදි වුණාද සිවුරු දරාගත්තද එදා ඉඳලා මේ වෙනකල් එක මොහොතක්වත් අසිහියෙන් ගත කරලා නැහැ. මම මේ ජීවිතේ මුළු පැවිද්දම සිහියෙන් ගත කළා. ඒක තමයි මං කරපු දුෂ්කර දේ. එතකොට බලන්න සිහිය පිහිටුවා ගත්ත කෙනාටයි ධර්මය කියන එක කොච්චර සත්‍යයක්ද? සිහියෙන් වාසය කරන කෙනාටයි ධර්මය, සිහිය නැති කෙනාට නෙවෙයි. මේ ධර්මයේ තියෙන්නේ සමාහිත සිත් ඇති තැනැත්තාටය අසමාහිත කෙනාට නම් නොවේ කියන්නේ මොකක්ද? සමාහිත හිත කියලා කියන්නේ ධ්‍යාන සමාපත්තිය තුල එකඟ කරගන්නා ලද සිත. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කියන මේ ධ්‍යාන සමාපත්තිය තුල හිතක් එකඟ වෙලා නම්. එතකොට ධ්‍යානයක හිත එකඟ වෙන්න නම් නීවරණ බැහැර වෙන්න ඕන. නීවරණ බැහැර කරගෙන සම්මා දිට්ඨියෙන් යුක්තව කෙනෙක් ධ්‍යාන උපදව ගත්තනම් ආන් ඒ හිතට කියනවා සමාහිත සිත. ඒ සමාහිත සිතින් යුක්ත කෙනාටයි ධර්මය. හිත නීවරණ ඔස්සේ දුවන කෙනාට නෙමෙයි. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, උද්ධච්ච කුක්කුච්චේ, තීන මිද්දේ, විචිකිච්ඡාව කියන මේ නීවරණ ඔස්සේ යම් හිතක් දුවනවා නම් ඒ හිත තියෙන කෙනාට නෙමෙයි ධර්මය. ඒ හිත වීරියෙන් සිහියෙන් පාලනය කරගෙන හිත එකඟ කරගත්ත කෙනාටයි ධර්මය. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්ත තැනැත්තාටය ප්‍රඥාව නැති කෙනාට නෙවෙයි කියලා කිව්වේ මොකද්ද? මෙහිලා භික්ෂුව ජීවිතයේ හට ගැනීමත් නැතිවීමත් නුවණින් දකින්න ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ඒ තමයි ප්‍රඥාව. ජීවිතය ගැන බුදු කෙනෙක්ගේ ධර්මයක් තුල පිහිටා බලන්න දක්ෂ වෙන්න ඕන. ඒ ප්‍රඥාවන්තයාට තමයි ධර්මය. ධර්මයේ තියෙන එකත් සැක කරනවා නම් ධර්මයේ තියෙන එක මේ තෝර බේර ගන්නත් අදක්ෂ නම් ඒ කෙනාට කොයින්ද ප්‍රඥාවක්? ඒ කෙනාට ධර්මය අවබෝධ කර ගැනීමේ දොරටු වැසේ. ඒ නිසා ධර්මය ප්‍රඥාවන්තයාටයි දුෂ්ප්‍රඥයාට නොවේ. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රපංච රහිත වූ නිවනේ ඇලුණු කෙනාට. ප්‍රපංච වල ඇලුණු කෙනාට නෙමෙයි. ඇත්තම පින්වතුනි ධර්මයේ ඵලයක් ධර්මයේ යම් දියුණුවක් සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ කෙනෙක් මේ ආමිසයට ඇලිලා වාසය කරන කෙනෙකුට, කාමයට බර කෙනෙකුට ඒ කෙනාට ඉතින් ධර්මයෙන් ලබන්න පුළුවන් මහා ඵලයක් නැහැ. සෑයක් බෝධියක් ළඟටත් ගිහිල්ලා කාමේ නම් පතන්නේ. ඒ කෙනාට ධර්මයේ තුල දියුණුවක් කරා යන්න හැකියාවක් නැහැ. ධර්මයේ තුල දියුණුවක් කරා යන කෙනා ජීවිතය ගැන හොඳ නුවණින් දකිනවා. මේ ජීවිතේ මොන සැප සම්පත් තිබුණත් හැමදේම తాවකාලිකයි. දෙව්ලෝක බඹලෝක උපන්නත් ඒ දේවලුත් తాවකාලිකයි. ඇත්තටම සැනසීම නිවන. නිවන අවබෝධ කරගත්තා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ කියලා දකින කෙනාටයි ධර්මයේ දොරටු ඇරෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ නිවන අවබෝධ කරෙත් ජීවිතය ගැන එහෙම පැහැදිලි දැක්මකින්.
ඒ නිසා නිවනේ ඇලුණු කෙනාටයි ධර්මය. ඒ නිවනේ ඇලුණු කෙනා ඒ තුළම හිත පවත්වමින් සිත කෙලෙසුන්ගින් නිදහස් කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මහා පුරුෂ විතර්ක 8 කියලා දීලා අනුරුද්ධ තෙරුන් වහන්සේට අවවාද කළා. අනුරුද්ධය, ඔබ නිතර මේ මහා පුරුෂ විතර්ක සිහි කර කර වාසය කරන්නට. එහෙම මේ මහා පුරුෂ විතර්ක නිතර සිහි කර කර වාසය කරද්දී අනුරුද්ධය, ඔබට ඊටා පහසුවෙන්ම හිත එකඟ කරගෙන ධ්‍යාන උපදව ගන්නට හැකි වෙයි. ඉක්මනින්ම හිත එකඟ වෙයි. ඇයි හේතුව පින්වතුනි, මේ මහා පුරුෂ විතර්ක සිහි කරන කෙනා වේගෙන් යොමු වෙනවා ධර්මයට. ඒ කෙනා අල්පේච්ඡ කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා පිරිසත් එක්ක ඇලී ගලී වාසය කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා පටන් ගන්න වීරිය අකුසල් දුරු කරන්නත් කුසල් වඩන්නත් වීරිය පටන් ගත කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා හොඳට සිහිය තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට ඒ කෙනා ප්‍රඥාවන්ත තැනැත්තෙක් බවට පත් වෙනවා. ඒ කෙනා හිත එකඟ කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට ඒ කෙනා නිවනට ඇලුණු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ කෙනාට ධර්මයේ දොරටු විවර වන්නේ නැද්ද? ඒකාන්තයෙන් ධර්මය අවබෝධ කරන අවකාශي ඒ පුද්ගලයා තමයි ලබන්නේ. ඒ පින්වන්තයා තමයි ධර්මය අවබෝධ කරන අවස්ථාව ලබන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, අනුරුද්ධය, මේ මහා පුරුෂ විතර්ක නිතර සිහි කර නම් ඔබ වාසය කරන්නේ ඔබට මේ ලැබිච්ච පාංශකූල සිවුරින් උතුම් සතුටක් ලබන්න පුළුවන්. හරියට හොඳට කාම සම්පත් අනුභව කරන ගෘහපතියෙකුට හරි ගෘහපති පුත්‍රයෙකුට හරි හොඳ වටිනා වස්ත්‍ර ආභරණ තියෙනකොට යා ඒ රෙදිපිලි ඇඳගෙන යම් සතුටක් ලබනවාද, ඊට වඩා උතුම් සතුටක් ඔබට මේ පාංශකූල වස්ත්‍රයෙන් ලබන්න පුළුවන්. ඊළඟට මහා පුරුෂ විතර්ක නිතර සිහි කර ඉන්න ඔබට අනුරුද්ධය, ගෙයක් ගානේ පිණ්ඩපාතේ වැඩිමින් ලැබෙන පිණ්ඩපාත දහණයෙන් සතුට වෙන්න පුළුවන් ගිහියෙක් රහට කාලා සතුට වෙනවට වඩා. ඒ මහා පුරුෂයන්ගේ ජීවිතේ සතුට තිබුණේ එහෙමයි. ඒකනේ පින්වතුනේ හරි අසිරිමත් දේවල් බුද්ධ ශාසනයේ සිද්ධ වුණේ. වේරංජාවේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 500ක් මහා පුරුෂ වූ සංගරුවනත් වස් වැසුවා. ඒ වස් 4 මාසෙම උන්වහන්සේලාට වළඳන්න සිද්ධ වුණේ අස්වැලෙන්දෝ ටිකක් පූජා කරපු නිකන් ලුණුත් නැති අස්වැයන්ට කණ්ඩ තිබුණු යවහල්. නිකන් වතුරෙන් පොඟවලා නිකන් අග්ගලා වගේ හදාගෙන ලුණුත් නැතුව යවහල් වැළඳුවා 4 මාසයක්. ඉතින් ඒ 4 මාසේ යවහල් වළඳලා උන්වහන්සේලා සුවසේ බණ භාවනා කරගෙන හිටියා. ඔබ හිතන්න, අපි ආහාර පාන අනුභව කරනකොට සාමාන්‍යයෙන් අපේ ජීවිතවල උදේට වෙනම වෑංජනත් එක්ක මේ වෙනම රහකට යන්නේ. දවල්ට වෙනම වෑංජන, රැයට වෙනම වෑංජන. අපි හිම වේල් තුන පවා වෙනස් කරගන්නවානේ. එහෙම නැති වුණොත් එහෙම ඔන්න පොඩ්ඩක් නිකන් කංකෙදිරි යන්නේ නැද්ද? අපි මේ උදේටත් මෙව්වා තිබ්බේ, දැන් දවල්ටත් ඒවද? දවලුත් ඒවා තිබුණේ, රැයටත් ඒවද කියලා. එහෙම ප්‍රශ්න හට ගන්නවනේ. හැබැයි මහා පුරුෂයන්ගේ ජීවිත කොච්චර සුන්දරයිද? උන්වහන්සේලා 4 මාසයක් ලුණුවත් නැති යවහාල වතුරත් එක්ක වෙළඳුවා. ඒ නිසා මේ හරි පුදුමයි ඒ ශ්‍රාවක සංගරුවනේ ජීවිත. හේතුව පින්වතුනි උන්වහන්සේලා මහා පුරුෂයෝ නිසා. අනුරුද්ධය, ඔබ නිතර මේ මහා පුරුෂ විතර්ක සිහි කර නම් වාසය කරන්නේ. ගිහි ගෙදර වාසය කරන අය හොඳට ගෙවල් හදාගෙන ඒ ගෙවල් වායු සමීකරණය කරලා ඒ ගෙවල් වලින් යම් සතුටක් ලබනවාද? ඒ වාගේ ඉඳගෙන යම් සුවයක් ලබනවාද? අනුරුද්ධය, ඔබට මේ රුක් සෙවණේ ඊට වඩා සුවසේ වාසය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා, අනුරුද්ධය, මේ යම්කිසි ගෘහපති පුත්‍රයෝ හොඳ කොඳු පළස් අතුරපු
කොඳු පළස් සතුරලා හදාගත්ත යහනාවල් වල සැතපිලා සුව පහසු ඇඳක නිදාගෙන යම් සැනසෙල්ලක් ලබනවාද? ඊට වඩා උතුම් සැපයක් ඔබට ලබන්න පුළුවන් නිකම් පැදුරේ සැතපෙලා මේ මහා පුරුෂ විතර්ක සිහි කරනවා නම්. මහා පුරුෂ විතර්ක කියලා කියන්නේ එහෙනම් පුදුම ශක්තියක් ධර්මයේ හැසිරෙන භික්ෂුවට. මහා පුරුෂ විතර්ක නිතර සිහි කරන ඔබට අනුරුද්ධය බෙහෙතක් හේතක් විදිහට පූති මුත්ත බේසජ්‍ය අරගෙන ඒකෙන් සතුට වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාන් වහන්සේ ওই විදිහට අනුරුද්ධ මහතෙරුන් වහන්සේට මහා පුරුෂ විතර්ක ගැන හරි ලස්සනට කියලා දුන්නා. ඒ කියා දීලා භාග්‍යතුන් වහන්සේ එරදිහිම්ම වැඩම කළා. ආයමත් සුන්සුමාරගිරි මිගදායට අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේට අවවාද කළා. අනුරුද්ධය ඔබ මේ චේති ජනපදයේ පාචීන වංශ මිගදායෙම දිගටම වාසය කරන්න. ඉතින් අනුරුද්ධ තෙරුන් වහන්සේ චේති ජනපදයේ තියෙන ඒ පාචීන වංශ මිගදායේ වැඩ වාසය කළා. බුදුරජාන් වහන්සේ වදාරපු විදිහටම මේ මහා පුරුෂ විතර්ක නිතර සිහි කළා. ඒ නිතර සිහි කරනකොට අපේ අනුරුද්ධ තෙරුන් වහන්සේ අල්පේච්ඡ ගුණයෙන් උදාර ජීවිතයක් උපදව ගත්තා. ලද දෙයින් සතුටු වීමේ ගුණයෙන් පිරුණු ජීවිතයක් උපදව ගත්තා. පිරිසෙන් වෙන් වුණු ධර්මයේම ඇලුණු ජීවිතයක් උපදව ගත්තා. ඊළඟට අපේ අනුරුද්ධයන් වහන්සේ පටන් ගත්ත වීරියෙන් යුක්ත වීරියවන්ත භික්ෂුවක් බවට පත් වුණා. මනා සිහිනුවණින් යුතු භික්ෂුවක් බවට පත් වුණා. සමාහිත සිතක් ඇති කරගත්තා. අමා නිවනේ ඇලුණු ප්‍රඥාවන්ත භික්ෂුවක් ලෙස නොබෝ කලකින්ම රහතන් වහන්සේ නම බවට පත් වුණා. අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා මේන්න මේ ගාථා වදාලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැනගෙනමයි මං ශාසනයට කැමති වුණේ. මා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මං නොනිදා භාවනා කිරීම පටන් අරගෙන දැන් අවුරුදු 55ක් වෙනවා. නිදිමත සම්පූර්ණයෙන්ම නැති කරලා දැන් අවුරුදු 25ක් වෙනවා. නොනිදා භාවනා කරන්න අරගෙන නින්ද කියන එක සම්පූර්ණයෙන්ම බැහැර කරලා අවුරුදු 55ක්. ආශ්චර්යයි සංගරුවන. අවුරුදු 55ක් නිදාගන්න නැතුව හිටියා කියන එක. අවුරුදු 55ක් වෙනවා කියනවා නින්ද අත්හැරලා. හැබැයි නිදිමත සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා ඒ කිව්වේ අරහත්ත්වයට පත් වෙලා ඒ අරහත්ත්වයට පත් වෙලා දැනට අවුරුදු 25ක් වෙනවා කියනවා. මේ තේරගතාව වදාරනකොට ඒ කියන්නේ අපේ අනුරුද්ධ මාතෙරුන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා අවුරුදු 25ක් ගත වෙලා. එතකොට අරහත්ත්වයට පත් වෙන්න කලින් සම්පූර්ණ 30 අවුරුද්දක් කෙලෙස් සහිත භික්ෂුවක් විදිහට, සේක භික්ෂුවක් විදිහට හැබැයි නොනිදා බණ භාවනා කළා. නිවනේ සිත පිහිටුවාගෙන සිටිය අකම්පිත සිත් ඇති බුදු සමිඳුන්ගේ ආස්වාස ප්‍රස්වාසී නැති වෙලා ගියා. දහම්මෙස් ඇති මුනිදුන් තණ්හාවෙන් තොරව ශාන්ත වූ නිවනම අරමුණු කරගෙන පිරිනුවම් පෑවා. මේ ගාථා වදාළේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අපේ බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාපු මොහොතේ. භාග්‍යතුන් වහන්සේ කුසිනාරාවේ උපවර්තන සල්ුයනේ යමක සාල රුක්ෂ අතරේ පිරිනිවන් වඩිනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේත් ඒ සමීපේ හිටියා. බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ගාථා දෙකක් වදාලා. නාහු අස්සාස පස්සාසා තිත චිත්තස්ස තාදිනෝ අනේජෝ සන්තිමාරබ්භ චක්ඛුමා පරිනිපුතෝ. නිවනේ සිත පිහිටුවාගෙන සිටිය අකම්පිත සිත් ඇති බුදු සමිඳුන්ගේ ආස්වාස ප්‍රස්වාස නැති වී ගියා. දහම්මෙස් ඇති මුනිදුන් තණ්හාවෙන් තොරව ශාන්ත වූ නිවන අරමුණු කරගෙන පිරිනුවම් පෑවා. අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසෙයි පජ්ජෝ තස්සේව නිබ්බානං
විමුක්කෝ චේතසෝ අහු. උන්වහන්සේට තිබුණේ කිසිම කැළවීමක් නැති හිතක්. ඒ හිතින් හැම වේදනාවක්ම ඉවසාගෙන හිටියා. තණ්හාවෙන් නිදහස් වෙලා තිබුණා. ඒ විමුක්ති චිත්තය පහනක් නිවි යනවා වගේ නිවිලා ගියා. ඒ සම්බුදු රජුන්ගේ පිරිනිවීම. දැන් ඉතුරු වෙලා තියෙන්නේ උන්වහන්සේගේ අවසන් ජීවිතේ ඇස්කන් නාසාදී ඉඳුරන් පස විතරයි. සම්බුදුරජාණන් වහන්සේ නමක් පිරිනුවම් පෑවට පස්සේ වෙන කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ජීවිතේ ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ ওই විදිහට අරහත්ත්වයට පත් වෙලා එක කාලෙක කොසල් ජනපදයේ වනලැහැබක වැඩ වාසය කළා. ඒ වනලැහැබේ වැඩ වාසය කරද්දී උන්වහන්සේ තනීවම ඒ කුටියේ වැඩ හිටියේ. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ආත්ම භාව 3කට කලින් බිරිඳ වෙලා හිටපු එක දේවතාවියක් හිටියා. එයා මේ වෙද්දි ඉපදිලා හිටියේ තව්තිසා. එයාගේ නම ජාලිනී. ජාලිනී දෙව්දූ අනුරුද්ධ මහතෙරුන් වහන්සේ ගැන සිහි කළා. සිහි කරද්දී දකිනවා උන්වහන්සේ කොසල් රටේ වනලැහැබ්බක තනි පංගලමේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේ මේ ජාලිනී දෙව්දූට හිත නොමග ගියා. හිත නොමග ගිහිල්ලා අනුරුද්ධ තෙරුන් වහන්සේ ගැන කාම සංකල්පනාවකින් යුක්තව නිකන් මෝඩ පහේ ගාථා කිව්වා. බලන්න මේ ඈ කියපු ගාථා ඉස්සර ඔයා හිටියේ එහෙ තමයි. ආයිමත් ඒ දෙව්ලොවම හිත පිහිටුව ගන්නට හැම සැපේම සමෘද්ධිමත් වෙච්චි තව්තිසා දෙව්ලොව දෙවියන් අතරෙදි දේව කන්‍යාවන් පිරිවරාගෙන ඔයාට සැපසේ බබලන්ට පුළුවන්. ඒ දිව්‍ය ආත්මවල පිහිටා ඉන්න දිව්‍ය කන්‍යාවන් දුකෙන් ඉන්නේ. දිව්‍ය කන්‍යාවන් විසින් සමහරුන්ව පතාගෙන ඉන්නවා. නමුත් ඔවුන්ට එතනට යන්නේක ලේසි නෑ. ඒ කිව්වේ දිව්‍ය කන්‍යාවන් යම් යම් පුරුෂයන්ට කැමති වෙනවා. හැබැයි ඒ පුරුෂයෝ ඉන්න ක්‍රමයට අනුව ඒ පුරුෂයන්ට දෙව්ලොව යන්න බෑ. ඒ දෙව්දූ කියනවා මෙන්න මේ විදිහේ මෝඩ කතාවක්. යම් කෙනෙක් ලස්සන මාලිගා තියෙන කීර්තිමත් තව්තිසා දෙවියන්ගේ නන්දන උද්‍යානයේ දැකලා නැත්නම් මේ ලෝකේ සැපේ මොකද්ද කියලා එයා දන්නේ කිව්වා. මේ කාටද කියන්නේ? ලෝකයේ තියෙන පරම සැපේ සාක්ෂාත් කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක්ට මේ කියන්නේ. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ වදාලා නතං බාලේ විජානාසි යතා රහතු වචු ඒයි මෝඩි රහතුන්ගේ වචනේ ගැන ඔබ අහලා නැද්ද? අනිච්චා සබ්බේ සංඛාරා උපාද වය ධම්මිනෝ. සකස් වෙච්ච හැම දෙයක්ම අනිත්‍යයි. හට අරගෙන නැසී යන ස්වභාවයෙන් යුක්තයි. uppajjitta niruddhanti තේසං වූපසමෝ සුඛෝ. හටගත්තාට පස්සේ නැති වෙලා යන එක තමයි ස්වභාවය. යන්තනක ඔය ස්වභාවයේ සංසිඳෙනවාද? ආන් එතෙන්ටයි සැපේ කියන්නේ. ඔය ස්වභාවයේ සංසිඳෙන තැන කොතනද? මේ ලෝකේ පිංගතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංකත ධර්ම තියෙනවා අසංකත ධර්ම තියෙනවා. සංකත ධර්මයක ස්වභාවය තමයි උප්පාදෝ පඤ්ඤායති. එහි ඉපදීමක් පේනවා, හට ගැනීමක්. වයෝ පඤ්ඤායති. එහි වෙනසීමක් පේනවා. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින දේ වෙනස් වෙවි යනවා පේනවා. ඒ තමයි සංකත. එතකොට මේ ලෝකේ ගත්තොත් පේන හැම දෙයක්ම සංකත. හට ගන්නවා, විනාශ වෙනවා, නැසෙනවා. අසංකත ධර්ම කියලා කිව්වේ මොකද්ද? අසංකත කියලා කිව්වේ නිවනට. නිවනේ න උප්පාදෝ පඤ්ඤායති. හට ගන්නවා කියා යමක් නැත. න වයෝ පඤ්ඤායති. නිවන වෙනසෙනවා කියා දෙයක් නැත. න තිතස්සඤ්ඤ තත්තම් පඤ්ඤායති. පවතින නිවන වෙනස් වෙනවා කියා දෙයක් නැත. ඉතින් මේ නිවන අද්දටු උත්තමයන් වහන්සේ එහෙම අවවාද කළා. ඒයි තණ්හා දැල
දැන් ඉතින් මට වුණත් ආයෙමත් දිව්‍ය ලෝකයකවත් වාසයක් නැහැ. ඉපදින සංසාරේ ගෙවිලා ගියා. ආයෙමත් මට පුනර්භවයක් නැහැ. එයාට පුළුවන් බ්‍රහ්ම ලෝකයේ සහිත ලෝක 1000ක් ගැන එක මොහොතකින් දැනගන්න. එයාට එර්ධි බලයක් තියෙනවා. චුතූපපාත ඥානයක් තියෙනවා. දෙවිවරුනුත් සුදුසු කලට ඒ භික්ෂුව බලන්ට පැමිණෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේට තිබුණේ සාමාන්‍යයෙන් අනිත් ශ්‍රාවක භික්ෂූන්ට තිබුණාට වඩා අසිරිමත් දිවසක්. ඒ නිසාමයි දිවස්ලාභී භික්ෂූන් අතර අගතනතුරු ලැබුවේ. උන්වහන්සේ තේරගාථාවේ ඊළඟට කියන්නේ අතීත ජීවිතයේ සිද්ධියක්. ඉස්සර ජීවිතයක මෙයා ඊටාම දුප්පත් වෙලා හිටියේ. ඉඳුල් ආහාර අරගෙන යනවා. එයාගේ නම අන්නභාර. හරීම දුකසේ හිටියේ. ඒ කාලේ වැඩ හිටියා උපරිට්ඨ කියන පසේ බුදුවරයන් වහන්සේ. උන්වහන්සේව කවුරුත් දන්නවා. මෙයා උන්වහන්සේට දානයක් පූජා කළා. අන්නභාර. අන්නභාර කියන්නේ දුගියෙක්. ඒ අන්නභාර දුගියා වෙලා අතීතේ ඉපදුනේ අපේ මේ අනුරුද්ධ තෙරුන්. ඒ අන්නභාර දුගියා තමන්ට තියෙන දෙයකින් උපරිට්ඨ කියන පසේ බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කළා. ඒ දානේ පිදූ පිණින් ඔහු සසරේ බොහෝ සැප වින්දා. මේ ජීවිතේදී මං ශාක්‍ය කුලේ ඉපදුනේ. අනුරුද්ධ කියන නම කිව්වහම කවුරුත් දන්නවා. නැටුම් ගැයුම් වලින් පිරීලා තිබුණා. සංගීත හඬට නිින්දෙන් නැගිට්ටා. හැබැයි එක දවසක් කිසිම විදිහකින් බියක් නැති ශාස්ත්‍රු වූ බුදු සමිඳුන් දැකගත්තා. උන්වහන්සේ ගැන මගේ හිත ගොඩාක් පැහැදුනා. ඊට පස්සේ ගිහි ජීවිතයේ අත්හැරලා මං මහාන වුණා. සංසාරේ මං කලින් ගත කරපු ජීවිත ගැන දැනගන්න පුබ්බේ නිවාස ඥානය ලබා ගත්තා. මං 100 වතාවක් තව්තිසා දෙව්ලොව ඉපදිලා තියෙනවා. ඒ සංසාරේ රැස් කරපු පින් නිසා ඒ පින් බලෙන් උන්වහන්සේ 100 වතාවක් මේ සසර ගමනේ තව්තිසා දෙව්ලොව ඉපදිලා තියෙනවා. මං 7 වතාවක් රජ වෙලා තියෙනවා. සාගරයේ සීමා කරගෙන මේ පොළොව ජය අරගෙන දඹදිවට අගරජු වෙලා දඬු මුගුරු නැතිව ධාර්මිකව පාලනය කරලා තියෙනවා. ඒ කියන්නේ සක්විති රජ. මිනිස් ලෝකයෙන් චුත වෙලා දිව්‍ය ලෝකයේ සත්වතාවක් ඉපදුනා. ඊට පස්සේ මිනිස් ලෝකයේ සත්වතාවක් ඉපදුනා. මං දෙව්ලොව ඉන්නකොටත් පුබ්බේ නිවාස ඥානය තිබ්බා. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න කාලෙත් අතීතය සිහි කරන්න පුළුවන්කම තිබිලා. 4 වෙනි ධ්‍යානයේ හරිම ශාන්තයි. හොඳට හිත එකඟ වෙනවා. සංසිඳීම ඇති වෙනවා. එතකොට තමයි දිවස් නුවණ පිරිසුදු කරගත්තේ. 4 වෙනි ධ්‍යානයේ ඉඳලා තමයි මං සත්වයන්ගේ කර්මානුරූපව චුත වීම ඉපදීම සිදුවෙන ආකාරය දැනගත්තේ. මං ශාස්ත්‍රුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. බවරහෙන කපලා දැම්මා. වජ්ජීනං වේලුව ගාමේ අහං ජීවිත සංඛයා හෙට්ටතෝ වේලුගුම් බස්මින් නිබ්බා ඉස්සං අනාසවෝ. මං ඉන්නේ වජ්ජි රටේ බේලුව කියන ගමේ. දැන් මගේ ආයුෂත් ඉවර වෙලා තියෙන්නේ. මේ උණ පඳුරක් සෙවනේ මා නිකලෙස් සිතින් පිරිනුවම් පානවා. තේරගාථාවල සඳහන් වෙන ඒ අවසාන ගාථාව වදාරලා අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පිරිනුවම් පාවදාලා. ඉතින් ඒ පිරිනිවන් වැඩි මේ ගෞතම බුදු සසුනේ දිවස්ලාභී භික්ෂූන්ට අග්‍ර වූ අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ඒ මහා පුරුෂ වූ උතුම් රහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසුනාද අපටත් ඒ අමා මහ නිවන අවබෝධ කරන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පින් අපි අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු දෙවියන්ට
සක්දිවිඳුන් සතරවරන් දෙවුරුම් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා දෙවියන්ගේ රැකවරණ අපට සලසා දෙත්වා දෙවියෝද සසර දුකින් අත මිදේවා සාදු 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 ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබේවා සාදු 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 රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ 2021 අප්‍රේල් මාසේ 14 වන දින මිය පරලොව ගිය පින්වත් සුමනා පීරිස් ලොකු අක්කාට මේ සියලු පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ මියගිය සුමනා පීරිස් මහත්මියට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ වගේම අද ධර්ම දානය සිද්ධ කරන පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මියගේ නමින් යන්තාක් මේ යන්ට යෙදුණු ඥාතීන් වෙද්ද ඒ සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයට පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා කරන්න. සුජීවත්ව සිටින දෙමාපියන්ට පින් අනුමෝදන් වෙත්වා. ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පත් සැලසෙත්වා. පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මියට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා එතුමිය ඩුබායිහි පදිංචිව සිටින්නේ. ඉතින් එතුමියටත් ඒ පවුලේ හැම දෙනාටත් කිසිම කරදරයකින් බාධාවකින් තොරව රැකී ආරක්ෂා ආදිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී වේ නම් මේ සියල්ල මේ හැමදේම සුවසේ නිදුකින් කරගෙන සුවසේ ජීවිත ගත කරන්නට මේ පිනේ ආශිර්වාදයේ සැලසේවා. ඒ වගේම තවදුරටත් කිසි කරදරයකින් බාධාවකින් තොරව පින් රැස් කරගන්න දහම් මඟ දියුණු කරගන්නට වාසනාව ලැබේවා. නිල්මිනී විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සම්පත්තිය දීර්ඝායුෂ සම්පත්තිය නිරතුරුව උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම සුපින්වත් ඔබට මේ සියලු පින් අනුමෝදන්ව සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. ගෞතම සාසනය තුල ධර්ම අවබෝධ කරන්නට හැම දිනාට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.